समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो मे भिक्खवे संवासाति අපේ ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රදාන පූජනීය සංඝ රත්නයේ අවසරයි සම්පත් මාත්මත් අමන්දා මෙතනියත් යුග දිවියට පත් වෙලා සතුට සමරන පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකේ පෞල් කන්නේ කොහොමද? ඒකත් බුදුහාමුදුරු කියලා තියෙනවා. මේ ඔක්කොම මාන වෙලා නැහැනේ. පෞල් කන්නේ කොහොමද? මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැක්ක පෞල් හතරක් තියෙනවා. චත්තාරෝ පෞල් හතරක් එකට එකතු වෙලා ජීවත් වෙට කරපන. පළවෙනි පවුල යකෙක් නැත්තම් මල කඳක්. යකා කිව්වමත් දන්නවා මල කඳ කිව්වත් දන්නවනේ කිසිම කමකට නැති එකෙක්. පෙරේතෙක් මල කඳක්. එබඳු කෙනෙකුට ලැබෙනවා දිව්‍යාංගනාවක් වගේ භාර්යාවක්. කොහොමද ඒ දෙන්න එකතු වුණොත්? කිසිම ගුණයක් නැති කාලකන්ණි මිනිහෙකුට ලැබෙනවා මා ගුණ ඇති ගෑණියෙක්. පවුල අසාර්ථකයි. ඒ පවුල දුරදිග යන්නේ නැහැ. ගෙනියන්න බෑ. නමුත් බුද්ධිමත් කාන්තාවකට පුළුවන් එබඳු මිනිහෙක්වත් තමන්ගේ පැත්තට නම්ම ගන්න. දැන් අපි ගොඩාක් කතා කරනනේ විසාකා ගැන. විසාකා කියන්නේ අවුරුදු 7 දී සෝවාන් වෙච්ච කෙනෙක්. පුදුම ලස්සනයි. පංච කල්යාණි තිබුණා. සෝවාන් ඒ කියන්නේ නිවන් මාගේ පළවෙනි පඩියට නැගපු කෙනෙක්. අට්ඨමං ආදියන්ති අටවෙනි වරට එන්නේ නැහැ. අත්වතාව ඉපදෙන්නේ තාම ඉන්නවා දිව්‍ය ලෝකේ. නිවන් දැක්කේ නැහැ තාම. තාම ඉන්නවා. අට්ඨමං ආදියන්ති කියන්නේ ඒකයි. ඒ විසාකාගේ ස්වාමියා ගැන බණ පොතේ කොහෙවත් වැඩි විස්තරයක් නැහැ. අච්චර ප්‍රධාන දායකාවගේ ස්වාමි පුරුෂයා ගැන පොතේ නැහැ. බොහොම පේලි 2-3යි තියෙන අටුවාවල. ඒ මිනිහා කොච්චර කාමුකද කියනවා නම්. ඒ මිනිහා හරි කාම ආසාව පිරිච්ච මිනිහෙක්. ඇයි? දරුවෝ 20ක්. විසාකට දරුවෝ 20ක් හිටියා. සෝවාන් වෙච්ච කෙනෙක්. කවදාවත් පන්සල් ගිය බවක් කියන්නේ අමුතුම චරිතයක්. නමුත් විසාක බුද්ධිමත්ව මේ මිනිහත් එක්ක ජීවත් වුණානේ. ජීවත් වුණා. එතකොට මල පෙරේතෙක් දිව්‍යාංගනාවක් එක්ක. දෙවනි පවුල මල පෙරේතියෙක්. එහෙමත් ඉන්නවා ගෑනු. ගම්බල නම් මන් දන්නේ කොළඹේ මරියට ඉන්නවා. ඔය නලු නිලියෝ කියලා පෙන්නන්නේ ටීවී වල උන් ඔක්කොම එමය. පෙරේතියෝ. ඔය පේන්න දඳින ඇටි යන ඇටි. කිසි ගුණයක් නැහැ. ලැජ්ජ බය කියන එක නැහැ. අපි කාලඟත් තියෙන්න ඕන ප්‍රධානම ගුණේ තමයි ලැජ්ජයි බයයි.
ඕකයි වටින්නේ. ඒකට තමයි මනුස්ස ධර්ම කියලා කියන්නේ. දේව ධර්ම ඒවා තියෙන කෙනා දෙයියෙක් වගේ ලැජ්ජයි. බයයි. එම ලැජ්ජ බය නැති මා මූසල ගෑණියෙකුට හම්බෙනවා. මා පුණ්‍යවන්ත පිරිමියෙක්. දෙයියෙක් වගේ ගුණ ඇති මිනිහෙක් හම්බෙනවා. පුළුවන් ද පවුලක් ගෙනියන්න? ඒ වාගේ චරිතකුත් තියෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා. අනේපිඩු සිටුතුමා පන්සලක්ම අදපු කෙනෙක්. එයාගේ නෝනා ආම්දුරු 500ක් හැමදාම ගෙදර දාන හැමදාම කුස්සියේ කෑ ගන්න. කෝපපිගම් පොලේ ගන්න. කවදාවත් පන්සල් ආවේ නැහැ. දානේ බෙදන්නවත් ඇවිල්ලා නැහැ. දානේ බෙදන්නේ දූලා 3 දෙනා. ඒ බඳු නපුරු ගෑණියෙක් එක මේ මිනිහා ජීවත් වුණා. ඒත් සෝවාන්. තාමත් දිව්‍ය ලෝකේ නිවන් දැක්කේ නැහැ. පින්වත්නි බලන්න දවසකට අපි මේ රටේ බණ කොච්චර කියනවද? හැමදාම බණකට අඩුම තරමේ දවසකට 100 වරක්වත් කියවෙන නන්දක තමයි අනාථපිණ්ඩිකස් ආරාමේ. අනාථපිණ්ඩික සිටුතුමා විශාකා. ඔන්න රූපං ජීරති මච්ඡානං නාමගොත්තං න ජීරති. රූපේ දිරලා ගියා. ඒ නම මකන්න බෑ. අන්න ඒ බඳු උතුම් මිනිසෙකුට ලැබෙනවා මා නරක චරිතයක් තියෙන ගෑණියෙක්. ඒ පවුලත් අසාර්ථකයි. තුන්වෙනි පවුල කොහමද? චවෝ චවාය සද්දින් සංවසති. තකට තකේ ජාඩියට මූඩිය වාගේ. පෙරේතෙක් පෙරේතියක් එක පවුල් කන. දෙන්නම එකයි. මම දන්නවා කොළඹ තරුණයි. තරුණ දෙන්නෙක්. නෝනායි මාත්‍ය තමයි බස් එකේ පිප්පොකෙට් ගන්න. නෝනා බස් එකට නැගලා ওই අවස සෙනග පිරිච්ච බස් තියෙනවා. දැන් පිටකොටුවට මරදාටෙම සෙනග පිරෙන බස්. නෝනාරි ලස්සනයි. නෝනා බස් එකේ නැගලා පිරිමි අය හිටන් ඉන්නවනේ ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා පොඩ්ඩක් ගෑවෙනවා ඇඟ. එතකොට මොකද වෙන්නේ? අර මිනිහා ඔක්කොම අමතක වෙනවා. ඇයි ගෑණියක හිතුවක් දානකොට? අරු අන්දමන්දන්. ඒ ගෑණිගේ පිරිමියා පිටිපස්සෙන් පර්ස් එකට විදිනවා. රැට තනක් තිබුණා එතන බෑලා ඔක්කොම අර හෑන්ඩ් බෑග් පවා කපනවා. ඊට පස්සේ අර මිනිසුන්ගේ කාඩ් තියෙනවා ඇඳුම්පත් තියෙනවා. ඒ දෙන්නගේ රස්සාව. ඒ දෙන්න එකට පුරුදු වුණා. ඔන්න මලකඳක් එක්ක නැත්තම් පෙරේතෙක් එක්ක. හතරවෙනි පවුලයි බුදුහාමුදුරුවෝ අගය කළේ. හතරවෙනි පවුලට කිව්වා දෙයියෙක් දිව්‍යාංගනාවක් එක්ක ජීවත් වෙනවා. මාත්‍ය ළඟ ලැජ්ජ බය තියෙනවා. නෝනා ළඟත් ලැජ්ජ බය තියෙනවා. දෙන්නම බොහොම හොඳ අදහස්. දැන් බලන්න මේ දෙන්න බඳින කොටත් බලන්න ඇතිනේ පොරොන්දන් කියලා. මුන් දෙන්න පවුල් කන්නේ. අර ආකාශ යන කුරුල්ලෝ ගැනත් බලන. උන් පවුල් කාපුදේ. මොන කුරුල්ලද කියලා බලන මුන් දෙන්න. ඒම බල්ලා තමයි නඩු දාගෙන දික්කසාද වෙන්නේ. කුරුල්ලෝ දිහා බලන්න කිව්වෙන උන් පවුල් කාපුදේ. උන් අපිට අදාළ නැහැ. බුදුහාඳුරු පෙන්නවා පොරොන්දන් 4ක් තියෙන්න ඕන. ඒකයි පවුල කියන්නේ. ස්වාමියා ළඟ භාර්යාව ළඟ තියෙන්න ඕනේ පොරොන්දන් 4ක්. ඒකයි මුලින් තේරුම් ගන්න ඕන. සම සද්දා දෙන්නගේම සද්දාව සමාන වෙන්න ඕන. දෙන්නගේ එක විදිහට සද්දාව තියෙන්න ඕන. දැන් බලන්න සම්පත් මාත්‍යා කිව්වා නෝනට අමන්දා අපි දෙන්න අතිනත ගන්නේ පන්සලේ. නෝනා කිව්වොත් මොන පිසුදෝයි පන්සලේ ඔක් කරන්න පුළුවන්. කණ්ඩත් බෑ සෙරෙප්පු දාන්නත් බෑ. මගේ යාළුවෝ එනවා උන් එනවා අපිට බෑ. කිව්වොත් පුළුවන්ද කරන්න? බෑ. අපි දෙන්නාට නිකන් සෝබන සල්ලි වලින් චෛත්‍යයට තීන්ත ගාම. නිකන් නාස්ති කරනවාට. කිව්වොත් පිස්සුද ඔයාට?
චෛත්‍යයට තීන්ත ගන්න ඕනේ මට මේ සාරියට මෙච්චරක් කරනවා ඉන්දියාවෙන් ගේමු වෙඩින් සාරියක්. උඩින් කැමරා දාලා ෆොටෝ ගමු අපි දෙන්න. ශ්‍රද්ධාව. දැන් මේ බණට මට කීසරයක් කතා කරලා පුළුවන් කමකට මං ආවනේ මේ. මං ඉස්සරවුලවත් කැපුවේ නෑ අද. කියලා තියෙන්නේ එළියට යන්න එපා දුරට. නමුත් මිනිස්සු ඉන්න දෙන්නේ නැහැ. මේ සම්පත් මන් දැකලා නැහැ මට කතා කරනවා ශ්‍රද්ධාව තිබුණේ. දැන් මේ බෞද්ධ නාලිකාවේ නුවර ඊයේ පෙර බණ දෙකක් තිබුණා එකම දවසේ. ඒ මිනිස්සුත් ගම්පොළ පැත්තේ ඉඳලා ඇවිල්ලා ආරාධනා කළේ. මං හිතන්නේ මාස ගානකට කලින් ආරාධනා කළේ. බණ දෙකම කළේ නැහැ. බෑ. සම ශ්‍රද්ධා. දෙවෙනි එක සම සීලා. සීලෙත් එක විදියට තියෙනවා. එක්කෙනෙක් ළඟ සීලෙ වැඩි නම් මාත්‍යා වැඩිපුරම පන්සලට අතු ගගා ඉන්නවා. උඹ පන්සලෙම හිටපන් ආන්දරු එක්ක කියලා ගෑණියයි යන්න. අයියා කොහොම බැන්ද දවසේ පන්සලේ. නෝනපේ දවසේ භාගය පන්සලේ කෝප පිගන් හොදන්නයි මල් වට්ටිය හදන්නයි ආවොත් අර මිනිහට එපා වෙනවා. ඔයා මාවත බැන්දේ පන්සලද බැන්දේ කියලා. ඔන්න කචල්. ඔයා රැටයි එන්නේ. ඊවල වල ප්‍රශ්න වැඩි වෙන්නේ රැට. සම සද්දා සම සීලා තුන්වෙනි එක සම ඡාගා. දෙන්න දෙමාල්ලෝ යමක් දෙනවා නම් කතා කරලා දෙන්න ඕන. මාත්‍යාට නොකිය නෝන මොකක්වත් දෙන්න යන්න හොඳ නැහැ. මාත්‍යාගේ වචන දැන් පරණ මිනිස්සු එමය දැන් අපේ පන්සල් වල කටින කාලේටම ওই වයසයි. ආච්චි අම්මලා එමෙ එනවනේ මේ නෝනලා එනවා. ඇවිල්ලා ආඳුන්නේ ওই වැඩේ මං කරනවා මම මාත්‍යාට පොඩ්ඩක් කියලා එන්න. මාත්‍යාත් එනවා ආඳුන්නේ හොඳයි. අපි අටපිරිකට 10ක් බාර ගන්නවා. නෝනට කියලා එන්න. දෙන්නම එනවා. දෙන්නම ආවට පස්සේ මාත්‍යා ඇස්තේ අයින් පෙන්නනවා නෝනට. දෙන්න. ආඳුරන්න දෙන්න. කොහොමද ඒකේ ලස්සන? මාත්‍යාට නොකිය පඬිතකමට නෝන වියදම් කළොත් එයාට කියනවා නම චෝර බරියා. හොරකම් කළා. කියන්න ඕන. නෝනට කියන්න ඕනේ මාත්‍යා මම මෙන්න මේ වැඩේ කරන්න යන්නේ. දෙන්න ඒකමතිකව කරන්න නැත්නම් ගෙදර ප්‍රශ්න. ඇයි මාත්‍යා වෙන වැඩකට තියාගත්ත මුදල්? දැන් ඔන්න කටිනයක් කළා ඔය විදිහටම කසාද බැඳපු අලුත ජෝඩුවක්. ඒ කොල්ලා හරි අයින්සර් කොල්ලෙක්. දැන් අවුරුදු 5ක් විතර වුණා කටිනේ කරලා. තාම අඬනවනේ. අපරාධය ආඳුනේ කටිනේ අර පන්සලේ කලේ කියලා තාම අඬනවා. ගෑණිටමයි බයින්නේ. ගෑණිගේ පඬිතකමට යොමුනේ කියලා සතුටු වෙන්න බෑ. ඇයි නෝන අමතර වියදම් ගොඩක් කළා. කටිනෙට අමතරව ගොඩාක් වියදම් කළා. නාස්ති කළා. ශෝභනේට කළා. ඒ නිසා අර කොල්ලට තාම අර ණය පියව ගන්න බෑ. සමචාගා. හතරවෙනි පොරොන්දම තමයි වැදගත් සමපඤ්ඤා. බුද්ධිය උපාදි නෙමෙයි. තැනට ඔබින නුවණ මාත්‍යට කේන්ති ගිය වෙලාවේ නෝනා අම්මා වෙන්න ඕන. ඉවසන්න ඕන. කතා කරන්න. ඉවස ගන්න ඕන. මාත්‍යට කේන්ති කියලා යකා නගපු වෙලාවේ නෝනත් යකා වගේ පැන්නොත් ප්‍රශ්නේ වැඩි වෙනවා. නෝනට කේන්ති ගිය වෙලාවේ මාත්‍යත් බලු කුක්කා වගේ ඉන්න ඕන. ඔළුව වනවන ඉන්න ඕන. ලස්සනයි පවුල. බුද්ධිය කියන්නේ ඒකයි. නෝන කියන හැම දෙයකටම මිනිහා ඔළුව වනවන හිටියොත් උයි මිනිහෙක් නෙමෙයි පඹෙක්. ඌ වැඩක් නැහැ. මාත්‍ය කියන හැම දෙයකටම නෝනත් ඔළුව වනවන කියන්නේ පවුලක්ද නැහැ. නෝන කියනවා අදරේ අපි ඉන්දියාප්ප කමුද? පිස්සුද බෑ. අද අපි පොල් රොටි කමු. අන්න එතකොට තමයි ලස්සන තියෙන්නේ. ඉන්දියාප්ප කම. අද අපි බත් කමුද? බත් කමු. අද අපි කැඳ බොමුද? කැඳ බොමු. අද අපි දෙන්න ලිඳේ පනිමුද? ලිඳේ පනිමු. උන් පවුලක් නෙමෙයි. නෝනා කියන එකට මාත්‍ය ටිකක් වෙනසක් කරන්න ඕන. මාත්‍ය කියන එකට නෝනා ටිකක් වෙනසක් කරන්න ඕනේ. ඕක තමයි සතුට සන්තුට්ටි පරමන්දන.
ඒකනේ මේ භාර්යාවන්ව බෙදලා පෙන්වුවා බුදුහාමුදුරුවෝ. මාතු භාර්යා. ඒතකොට භාර්යාව විතරක් නෙමෙයි. මාතු ස්වාමී පීතු ස්වාමියෙකුත් ඉන්නෝනේ තාත්තා වාගේ. භගිනි භාර්යා නංගි වාගේ නම් අයියා වාගේ වෙන්න ඕන. භගිනි. සඛී භාර්යා. සඛී කියන්නේ යාළුවා. යේලිය නම් යාළුවෙක් වෙන්න ඕන. ඔන්න හොඳ පැත්ත. දාසි භාර්යා වැඩකාරියෙක්. එහෙනම් නෝනට බැරි වෙච්ච වෙලාවේ මාත්‍යත් වැඩ කරන්න ඕන. දෙදි ටික හොදන්න උදව් කරන්න, උයන්න උදව් කරන්න ඕන. දෙන්න. ඒ හොඳ පැත්ත. නරක පැත්ත. වදක භාර්යා. මා වද දෙන ගෑනුත් ඉන්නවා. ඒ ගොඩාක් පිරිමි අය හැබැයි වෙලා තියෙන මත්ද්‍රව්‍ය වලට ඒ ගෙදර ගෑණිකි ප්‍රශ්න. ඒගොල්ලෝ වෙන තැනකට යනවා මේ සතුට සොයාගෙන. ඇයි වදයක් මොකටද බැන්දේ කියලා කියනවා සමහරු. අපරාධය ආඳුන්නේ අම්මා කිව්වා. යාළුවෝ කිව්වා නෝමත් කියනවා අන්තිමට. වදක භාර්යා. චෝර භාර්යා ඔරකම් කරනවා. ස්වාමි භාර්යා ස්වාමියාව පාගගෙනමයි ඉන්නේ. ඒ කියන්නේ එයා තමයි ලොක්කා. එයාට උඩින් මිනිහට යන්න දෙන්නේ නැහැ. ඒම ගෑනුත් ඉන්නවා. දැන් නම් මේ ලංකාවේ හරියට ඉන්නේ දිය භාර්යා. බුදුහාමුදුරුවෝ එක කිව්වේ නැහැ. දැන් ඉන්නේ 90%ක්ම දිය භාර්යෝ. හරියට දිය භාර්යෝ ඉන්නේ දැන්. සා ජීවිතේ කියන එක විඳවන්න නෙමෙයි විඳින්න ඕන. විඳවන්න නෙමෙයි පොළොයි බතුයි හරි කාලා සතුටින් ඉන්න පුළුවන්. දෙන්න අවංකව කතා කරන්න මූණ උස්සගෙන ඉන්න හොඳ නැහැ. නැන්දම්මගේ ප්‍රශ්න, මාමණ්ඩිගේ ප්‍රශ්න දැන් ඔන්න ආච්චි මේ නැන්දම්මා මැරුණා. ගමේ මාමා විතරයි. මා වලව්කාරයෝ. ඉතින් වලව් ගමේ තිබුණාට කොළඹෙම නැහැනේ. කොළඹ පොඩි ගෙවල්. ඉතින් පුතා තාත්තා එක්කන් ආවා. ඇයි ගෙදර තනියෙන් දාලා ඉන්න බෑ. තාත්තා ඇවිල්ලා සති දෙකක් විතර ගියේ නැහැ. අර ගෙදර ස්වාමි ලේලි තමන්ගේ ස්වාමිය එක්ක කතා කරන්නේ. කතා කරන්නේ. මූණ උස්සගෙන ඕනෝට පඩ බතුත් කනවා නම් කාපන්. ඉතින් මේක බෑනේ ඉවසන්න. කරපුව අරදකුත් නැහැ. අර ගෑනු ළමයාගේ හොඳම යාළුවෙක් ඉන්නවා. ඒ හොඳ ඉස්කෝලේ ඉගෙන ගත්ත ළමයි. නමුත් මොලේ නැතිකම. ඉතින් ඒ කෙල්ල ළඟට ගිහලා ඉතින් මේගොල්ලෝ යාළුවෝනේ. කියලා තියෙනවා බලපම් බන් දවස් සති දෙකක් විතර වුණා තාත්තා ඇවිල්ලා. දැන් මෙයා කතා කරන්නේ නැත්තේ ඒක දෙන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් ගෙදර මට. මොකද්ද කියලා බලංකෝ. යාළුවෝ. ඉතින් ඒක කිව්වට පස්සේ අරයත් ඉතින් ආවා ගෙදරට. ඇවිල්ලා කුස්සියේ උයන්ඩත් උදව් කරලා දන්නේ නැද්ද එහෙමනේ ගෑනුවාම තේ බීලා. ඇයි බං මොකද ප්‍රශ්නයක්ද? කියන්කෝ මොකද්ද? නෑ බං බලපන් මං කොච්චර අමාරුවෙන්ද මේ මිදුලේ මල් ගස් වවන්නේ. බොහොම ලස්සනට ඇන්තූරියෙන් අරව මේව මං හරියට මාන්සි වෙලා බං වවන්නේ. මේ නාකියා ඕගොල්ලන්ට බුලත් කියලා ගන්නවා. ඒ මිනිහා ගම් වේනේ. ඒ මිනිහා බැනියන් කාලක් ගාගෙන හොඳට විත කාලා හැමතැනම තුක් ගාගෙන ගිය මිනිහා. ඒ මිනිහා දන්නවද ඇන්තූරිය වටිනවා කියලා නෑ ගමේ නිකන් කැලේ තියෙන්නේ. අර කැලේ තියෙන ගස් ටික මේ ගෑණි පෝච්චිය තියාගෙන ඉන්නේ. හැමතැනම බුලත් කියලා. අන්න යාළුවා හොඳ උපදේශය. ඉතින් බං ඕකට මිනිහා එක තරහ වෙලා හරියන්නේ නැහැ. පඩික්කමක් ගෙනල්ලා shopping bag එකක් දාලා තියපන්. පුටුව ළඟ. එතකොට අරයා බුලත් විතර කාලා ඒකට කියලා ගහයි. මොකක්වත් කියන්න යන්න එපා. ප්‍රශ්නේ ඉවරයි. ඇත්තනේ. ගෙදර පඩික්කක් නැහැ. දැන් ගෙවල් වල පඩික්කක් නැහැ. ගියා පඩික්කමක් ගෙනව shopping bag එකක් දාලා වාඩි වෙන පුටුව ළඟින් තිබ්බා. දැන් අර මාමා තේරුම් ගත්තා. එයා එදායින් පස්සේ මොකද කළේ? බුලත් විත කාලා බුලත් කෙල ගාලා එයාම පඩික්කම ගෙනියලා පාරේ කානුවට විසික් කරලා shopping bag එකක් විසික් කරලා තව bag එකක් දාලා තියාගන්න. ප්‍රශ්න ඉවරයි. ඕකට මූණ උස්සගෙන කනවා නම් කාපන් කියයි හිටියොත් ප්‍රශ්න වැඩි. ඒ එක්කම කසාද බැඳපු ගමන් දරුවෙක් වදන්නත් ඕන. එතකොට තමයි වගකීමක් එන්නේ. දැන් මම තාත්තා. දැන් මම අම්මා.
දැන් ඇත්තටම කියනවා නම් අපේ පන්සල් වල ඉස්සර කොල්ලෝ පිරිලා. දැන් මම තරුණ කාලේ දැන් මගේ පන්සලේ තීන්ත ගාන්න ලයිට් දාන්න කටින කාලට අඩුම තරමේ තරුණ ළමයි 50කට වැඩි ඉන්නවා. තේ අදලා එපා වෙනවා. දැන් කොඩියක් දාන්න එකෙක් නැහැ. සල්ලි දීලා ඔක්කොම කරන්නේ මම. ඇයි ඔක්කොම බැන්දා. ළමයි ඉන්නවා. දැන් එක්කෙනෙක් ඉස්සර හැමදාම ඇවිල්ලා මම එක කතා කරලා යන්නේ ඔෆිස් එකෙන් යනකොට දැන් එන්නේ නැහැ. ඔන්ලයින් උගන්වන්න වෙලා. කොල්ලට. දැන් එන්නේ නැහැ. ටෙලිෆෝන් කළත් එන්නේ නැහැ. ඉස්සර මට එලෝ ගන්න බෑ. ඵලයන් කියලා මම බොහොම අමාරුවෙන් එලෝලා ගේට්ටු ආන්නේ. දැන් ළමයි කාම වගකීමක්. සෙට් පෙන්ඩේ යන්නේ පිට්ටනි වලට යන්නේ ගෙදර බබා ඉන්න ඌව බලන්න ඕන. ඇයි පුත්තාවත් මනුස්සා. දැන් මේ සීලේ වැඩි උලා වෙච්ච දේ මේ පෙරාදෙනි ඉගෙන ගත්ත ජෝඩුවක්. යාළු වෙලා බැන්දා අම්මලා තාත්තලා හොඳට කැමති වුණා. දෙන්නම ලස්සනයි. බොහොම ලස්සනයි. හොඳට වෙඩින් එක ගත්තා. බැඳපු දා ඉඳලා මුන් ගෙදර නෑ. ඇයි යාළුවන්ගේ ගෙවල් වල පාටි නෑයන්ගේ පාටි හරි මේ හැමදාම ගෙදරින් යනවා. ඉතින් දෙමව්පියන්ට සතුටුයි. අන්තිමට මොකද කළේ? ගියා කොයිද මේ භාවනා කරන්න පොයට. සිල් ගන්න ගියා. සිල් ගන්නත් ගෙති හොඳයිනේ සිල් ගන්න එක නරක නෑනේ බැඳලා කොච්චර එකක්ද? ඊට පස්සේ සතිපතා යන්න පටන් ගත්ත අවසේ එතන ලෙක්චර් මේ භාවනා දෙනවා. ඊළඟ මොකද උනේ? මේ කෙල්ල බබෙක් හම්බෙන්න හිටියා පළවෙනි කුළුඳුල් බබා. ස්වාමියාට කිව්වෙත් නෑ අම්මලා තාත්තලාට කිව්වෙත් නෑ ළමයාව මැරුවා. ගබ්සා කළා. කිසි කෙනෙක් දන්නේ නෑ. ගබ්සා කළා ආවට පස්සේ මෙයා ලෙඩ වුණා. එතකොට යාන්නේ මොකද කියලා කිව්වා. දැන් නැන්දම්මයි අම්මයි ඇවිල්ලා පන්සලට අඬනවා. ඇයි මේ බණකට ආඳුරු කෙනෙක්වල ඒක ආවුණා නම් මම දන්නවා කරන වැඩේ. බණට කියලා මේ භාවනාවට කියලා ළමයි ඇදුවම බැඳීම වැඩි වුණාම සසර දිගයි. විසාක 20ක් වැඩිවේ සසර දික් කරගන්න නෙමෙයි. සෝවාන් වෙලා. ගාක් නම් ගෙඩි තියෙන්න ඕන. ගෙඩි නැති ගස් වැඩක් නැහැ. ගයේ ගෙඩි තියෙනකොට තමයි වටිනකම තියෙන්නේ. ගෙඩි තියෙන්න ඕන. ඒ නිසා දරු සම්පතක් ලැබිච්ච ගමන් දෙන්නගේම පැත්තේ දෙමව්පියන්ට පුදුම සතුටක්. ඒ වයසකයි හරි ආසයිනේ මුණුබුරු මිනිබිරි උරුතල් කරා. හරි ආසයි. ඒ නිසා පවුල කියලා කියන්නේ හොඳ බුද්ධිමත් සංස්ථාවක්. පවුල් පන්සල් වුණා කියන්නේ. පවුල් පන්සල් වුණා කියලා කියනවා. කියන්නේ මම දැන් පවුල් පන්සල් වෙලා බං කියන්නේ. ගුණයක් තියෙන්න ඕන. කා අතත් වැරදි වෙනවා. වැරදි නැති කෙනෙක් ලෝකේ නැහැ. වැරදෙනවා. ඒ වරද සකස් කර ගන්න ඕන. ඒ වරදම නැවත කරනවා නම් සෝද මඩේ දැම්මොත් ප්‍රශ්නයක්. අපි අදපු වඩපු දෙමව්පියන්ට අපිව ආඩම්බරයක් වෙන්න ඕන. එහෙම නැත්තම් වැඩක් නැහැ. ඒකනේ කුලවන්තන්ට අපෙස්සාමි. දෙමව්පියන්ට බේත් ටික දුන්නා, කණ්ඩ දුන්නා, අරක කළා, මේක කළා කිව්වටම මදි. බතෝනෝවා බරිස්සාමි කෑම ටික දෙන්න ඕන, කිච්චන්නෝවා කරිස්සාමි අම්මා තාත්තගේ වැඩ ටික කරන්න ඕන. ඊට පස්සේ කුලවන්තන්ට අපෙස්සාමි කුලය රකින්න ඕන. අද බලන්නකො ලංකාවේ මා ලොකු කුල පරම්පරා ඔක්කොම ඉවරයිනේ කොළඹ. හොඳට බලන්න. වලව් ඒම් පිටිම ඉවරයි. කොළඹ තියෙන ලොකුම ඉස්කෝලවල වල ඉගෙන ගත්තේ මා ලොකු කැම්පස් වලට ගියේ වලව් තිබුණේ ඔක්කොම ඉවරයි. වාස ගන්න ටික ඉවර වුණා. කුලවන්තන්ට අපෙස්සාමි. මේ සිරිසේනගේ මුණුබුරා මේ යන්නේ. ආම්ද්‍රෝ කියයි මයික් එකේ. අපේ ප්‍රධාන පෙළේ දායක ගෙදරක මුණුබුරෙක් මේ. ඔන්න ආඩම්බරේ. ඒ ආඩම්බරේ දෙමව්පියන්ට අපි දෙන්න ඕන. දායජ්ජන් දෙමව්පියන්ගේ දේපල රකින්න ඕනේ. මැරුණට පස්සේ දෙමව්පියෝ වෙනුවෙන් කළ යුතු පින්කම් කරන්න ඕන. ඉන්නකොට සනසන්න ඕන. දැන් මේ සම්පත් මාත්‍යා මට කිව්වා අපේ අම්මා ටිකක් සනීප නැහැ. ආම්දුරු බණ කියන්න ඕන නැහැ. ආවොත් ඇති කියලාත් කිව්වා.
ආඳුරු ඇවිල්ලා ආඳුරු දැක්කම අම්මගේ ලෙඩ සනීප වෙයි කිව්වා. ඉතින් මම දොස්තර නෙමෙයි. නමුත් අර අම්මගේ ආසාව ආවොත් ඇති. සත් දෙමව්පියන්ගේ සිත සනසන්න දැන් බොහෝ තැන්වල කසාද බැන්දට පස්සේ තමයි වෙනසක් වෙන්නේ. දැන් එක ගෑනුලා මේ දික්කසාද වුණා. ඒ කොල්ලා ලොකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ. ඉගෙන ගන්න කාලේ ඉඳලා ඌට ආසාව තිබුණේ දිග කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් බඳින්න ඕන. එයාගේ ආශාව. ඒ අංගුත්තර නිකායේ පළවෙනි පොතේ මුලින්ම තියෙන්නේ ඕවා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. සමහර පිරිමි ආසයි කියනවනේ hina වෙනකොට මෙතන වලක් ගෙන්න ඕනලු. ඒ වල දැම්මම ඉන්නුන අවුරුදු 50ක තුන මෙතන වලක් එනවා තමයි. ඌ ඊට කලින් වලක් එනවා කම්පුලේ වලක් වැටෙනවා. ඔයනේ සමහරු කියනවා මං එයාගේ hinaවට ආසයි. එකෙක් කියනවා එයා අඬනවට මං ආසයි. රුන්නමිදම් බික්කවේ. ගෑනු අඬනකොට ලස්සනද? නාය මේව කර කර ඇගේ ගගා කොට මූසලේ බෑ. ඌ කියනවා අඬනවා දකින්නලු ආස. ඌගේ තියෙන තව එකෙක් කියනවා මං ආසයි ආඳුනේ මේ නෝනා මට වද දෙනවට. ඔන්න වදක භාර්යාව ඌ ඉල්ලන්නේ. ඔන්න එක එක්කිනාගේ මානසිකත්වය. මේකයි ඉල්ලුවේම දිග කොණ්ඩයක්. ඔයලා කොහෙන් හරි හම්බ වුණානේ. හම්බ වුණා. බැන්දා. පුදුම දීපලක් තියෙන කොල්ලෙක්. හෝටල් තියෙන්නේ. මාස 5ක් ගියේ නැ දික්කසාද දීපලෙන් භාගයක් දෙන්න උනා. තාත්තා මට කියනවා මේ මැරෙන්න කලින් තාත්තා මට රෑ කතා කරලා කියනවා ආඳුරු කොල්ලගෙන් පොඩ්ඩක් ආන්න කොණ්ඩේ දැන් හොදද කියලා. ඇයි නඩු දීපල භාගයක් ගියා. දැන් ඒ කොල්ලව දැක්ක මට වඩා ගොඩක් බාලයි. මගේ තාත්තා වාගේ. පව්. ඇයි එමෙ වුනේ? මේ තරුණයා අම්මා තාත්තට හරි ආදරේ. දැන් පන්සලේ මම කේක් කෑල්ලක් දුන්නත් ඒක උතාගෙන යනවා අම්මට. ඒ අම්මත් එමයයි. ඉතින් මුන්දෙන්න බැඳලා මාගෙදර ඉන්නේ. ඉතින් අම්මා රැටල දොරට ගානවා. පුතේ මම බේත් බිව්වේ නෑනේ. අන්න ওই විදියට මේ අම්මා හැමතිස්සෙම ඇවිල්ලා පුතාට මොනවාරි කියනවා. ඇයි ඉතින් බඳින්න කලින් කොල්ලානේ කලේ. බඳින්න කලින් ඒ අම්මා ගෙදර හිටියේ ගෑනු දුව බැඳලා ගියාම පුතා විතරනේ ඉන්නේ. මූ තමයි තේ එක දෙන්නේ ඔක්කොම කරන්නේ. අම්මගේ ලේ බලන්න ඕන, ප්‍රෙෂර් බලන්න ඕන. පෙති නැත්තම් අම්මා වැරදි පෙති බිව්වොත් අමතකලා දෙසරයක් බිව්වොත් බිව්වේ නැහැ කියලා ආයි බිව්වොත් ඒ නිසා මෙයාගේ කාමරේ තමයි අම්මගේ පෙති බේත් තියෙන්නේ. මෙයා තමයි දෙන්නේ. ඉතින් බැඳලා අර නෝනා එක්ක අරේ මේ ගිහින් එනකොට ටිකක් අමතක වෙනවා. අම්මා ඉතින් ඇල දොරට ගන්නවා. මේකට කේන්ති ගිහිල්ලා එන උඹ අම්මා එක්ක මීටපන් කියලා දැම්ම නඩු. නඩුව දාලා උසාවියට ගිහින් කියන්න බැරි જાතිය කතන්දර කිව්වා. ලැජ්ජ බය තියෙන මේ කොල්ල බිම් බලාගෙන හිටියා. කරන්න දෙයක් නැහැ. ඔකට තමයි කියන්නේ ඉල්ලම් කනවා කියලා. කොණ්ඩේ බැලුවේ. ඕන්න වෙච්ච දේ. බලණ්ඩයි කිව්වේ සද්ධාව තියනවාද? සමසීලා සිල්වත්කම තියනවාද? ඡාගා දන් දෙන්න කැමතිද? අම්මා තාත්තට හරි දෙනවට කැමතිද? අම්මා තාත්තට දෙනවට කැමතිද? ඒක බලන්න ඕනේ බඳින්න කලින්. සමහරු බඳින්න කලින් දෙන්න කැමති වුණාට බැන්දට පස්සේ ඉතින් මිනිසුන් කාලා බලන්න බෑනේ. මිනිස්සු කාලා බලන්න බෑ. ඒ වගේම චරිත අඳුන ගන්න ඕනේ. මාත්‍ය මොන චරිතයක්ද? මම මෙයා එක්ක මැරෙනකන් ඉන්න ඕන. එහෙනම් මෙයා මොන චරිතයක්ද කියලා නෝනා දැනගන්න ඕන. මාත්‍යයක් දැනගන්න ඕන. මගේ නෝනා මොන චරිතයක්ද? ලෝකෙම තියෙන චරිත ආයයි. එච්චරයි තියෙන. එයාට චරිත නැහැ. පළවෙනි චරිතේ රාග චරිත. රාග අධික නම් ඒක තේරුම් ගන්න ඕන. මෙයා රාග අධිකයි. එහෙනම් ඒ විදියට වැඩ කරන්න ඕන. ද්වේෂ චරිත, කේන්ති යන චරිත. මාත්‍යයට තද වෙනව පොඩ්ඩ නැත්තම් එහෙනම් කේන්ති යන වැඩ කරන්න ඕද නැහැ. නෝනට කේන්ති යනවා. කේන්තිය පාලනය කරන වැඩම කරන්න ඕන. රාග චරිත, ද්වේෂ, මෝඩ චරිත. සමහරට උපාධියක් තියෙනවා. මොට්ට මෝඩයොත් ඉන්නවා. තේරුම් ගන්න අනේ පව මෝඩ.
තේරුම් ගන්න ඕන. ඊට සද්දා චරිත. සද්දාවන්තයෝ ඉන්නවා. පිනට කැමති, ධනට කැමති. ඒකත් තේරුම් ගන්න. මාත්‍ය දන් දෙන්න කැමති, පන්සල් යන්න කැමති, රැස්වීම් වලට යන්න කැමති, මරණාසන්න සමිතිය අරක මේක සමිතිය හැමයකටම මෙයා යන්න කැමති. ඒක තේරුම් ගන්න ඕන. එතකොට ප්‍රශ්න නැහැ. මාත්‍ය සමිතියේ රැස්වීමම නිලතල. ඒ රැස්වීම් තියෙන දවසට එතකොට ගමන් බිමන් දාගන්න. අය මේක තියෙනවනේ මාත්‍යගේ. ඔන්න ප්‍රශ්න නැහැ. සද්දා චරිත. ඊළඟට බුද්ධි චරිත. බුද්ධිමත්තයි. ඊළඟට විතක්ක චරිත අයවෙනි එක. විතක්ක කියන්නේ තර්ක කරනවා. මාත්‍ය මොනවා කිව්වත් 100ක් කියන්න යනවා නෝනා. නෝනා මොනවා කිව්වත් ඒකට එක මාත්‍ය කියනවා නම් තර්ක කර ඉන්නවා නම් ඒකත් තේරුම් ගන්න. මෙයා තර්ක කරන කෙනෙක්. මෙයා එක්ක වැඩි ඔය තර්ක කරන්න යන්න හොඳ නැහැ. ඒ මොනොත් ඔළුව පලා ගන්න වෙනවා, දත් කඩා ගන්න වෙනවා, බත් පි ගන්න, පොලේ ගන්න වෙනවා. දැන් ඇත්තට පිරිමි අය බොහොම හොඳයි. මේ බනාන නිසා දන්න ඉස්සර අපි පොඩි කාලේ පුදුම විදියටනේ ගාන්නේ. තාත්තලා අම්මලට පුදුම විදියට ගාන්නේ. කොණ්ඩෙන් අල්ලගෙන ගාන්නේ. පාරේ එළව ගාන. බත් පිගම් මුට්ටි එළියට යනවා බොරැල්ල පැත්තේ. ඒ අම්මා ළමයා වඩාගෙන දුවනවා පස්සේ. ආලපාල ගෙවල් වලකින් ඇංගෙනවා. යාර මිනිහක් දෙනවා කොච්චර ගෙවුවා දාලා යන්නේ. දැන් ගෑනු එකතු වෙනවනේ. ඉස්සර දැන් නම් ඇත්තට මේ කොළඹ මං උපාන්නේ මේව ගමක නෙමෙයි. ඉස්සර කොළඹ උනත් හරි ලස්සනයි. අවස් වෙනකොට මේ ආච්චිලා තරුණ ගෑනු ළමයි ඔක්කොම ගෙවල් ඉස්සර වාඩි වෙලා ඔළුව බාරනවා. ලේන්ඩි බාරනවා. ඉස්සර ඔළුව බාරනවා. ගෑනු ඒ විලාවේ ඕපදූප කතා කරනවා. ඒකේ ලීඩර් කෙනෙක් තමයි අපේ අම්මා. ඒ ඕපදූප සංගමේ ලීඩර්. කට උල් කරගෙන කතා කරන්නේ. ඉතින් සමාවෙදී බයින අර පිරිමියා එනවනේ වැට්ට කියලා අන්න අදත් වාගේ මාත්‍යා අන්න බීලා එන්නේ නේ. එතකොට මෙයා මාත්‍යාව පාව දෙන්නේ නැහැ. ඒ මිනිහා ඇඟේ අමාරු ටිකක් බොනවා තමයි. අපිට අඩුවක් කරන්නේ නැහැ නේ. ගෙදර ඔක්කොම කරලානේ තියෙන්නේ. මාන්සි වෙලා නෙන්නේ ඔය ටිකක් බිව්වට මොකද? ඔන්න බලන්න. ඉස්සරෙමයි. අපි අනුත් ගෑනු ඉස්සර තමන්ගේ මාත්‍යාව පාච්චල් කරන්න යන්නේ නැහැ. පොඩ්ඩක් බොනවා. ඉතින් ඌ බෝතල් දෙකක් බීලා ඉන්නේ සරම උස්සගෙන. මේ ගෑණිකුනේ යා පොඩ්ඩක් බොනවා තමයි. ඒ බිව්වට අපිට අඩුවක් කරන්නේ නැහැ නේ. ළමයිගේ වැඩ ඔක්කොම කරනවනේ. ඔය ඇඟේ අමාරු චුට්ටක් බොනවා. ඕන්න අම්මා. ඒ වෙලාවේ එයා මාතු බරියා වුණා. දැන් පුත්තු බීලාවම දැන් කොච්චර බීලාවත් අම්මා කන්න දෙනවනේ. එකෙක් හොඳට බීලා එනවා. එදා ගෙදර මොකක්වත් නැහැ. මේ අම්මා රොටියක් පුච්චලා මූ ආසයි ලුණු මිරිස් කන්න කට්ට සම්බෝල්. හොඳට ලුණු මිරිස් සම්බලා රොටිය උඩින් තියලා කුස්සියේ තියලා අම්මා බුදිය ගත්තා. මේක කීයට එනවද දන්නේ නැහැ. ආවා වැනි. අම්මේ පුතේ කරදර කරන්න එපා. කුස්සියේ කැම තියනවා කාලා බුදියන්න. අම්මා බුදියත්තා. වෙනදා උදේ 10ට නැගිටින්නේ දත් මදින්න. එදා පාන්දරින්ම නැගිටලා. අම්මට කලින් නැගිටලා. දොර කොට ළඟට ආනවා කාමරේ. අම්මේ ඊයේ මන් ටිකයි බිව්වේ. සල්ලි නැහැ. අම්මා වෙනදා හොඳට කන්න තියනවනේ. ඊයේ මොකද මේ කට්ට සම්බෝල් විතරක් තිබ්බේ. මං ඒක කාලා වතුර බීලා බුදිය ගත්තා කිව්වා. අම්මා බැලුවා මූ මොකද කියන්නේ. ගිහින් බලද්දි මොකද කළා තිනේ? කට්ට සම්බෝලේ කාලා පිගාන කියලා ඉතලා රොටිය හොදලා තියලා පිගන් රාක්කේ. කොහොම බීලාද මියා. උදේ යනකොට පිගානින් වතුර බේරෙනවා. මේ රොටියෙන්. අම්මා කලකිරෙයිද? නෑ මගේ පුතා. මිනිහක් මරලා ඉන්න. අල්ලලා දෙයිද පොලිසියට? පොලිසියට අල්ලලා දෙන්නේ නෑ. ඒකනේ කොහේ හරි යනවා නම් අපිට උනත් කියපු දෙයක් තමයි අම්මට යන තැන කියලා යන්න හොඳ නෑ කියලා කියනවා. යන තැන හරියට අම්මට කියලා යන්න හොඳ නෑ. මේක පුරුදු වෙයි දන්න ළමයි. දැන් කොහොමද කියලා නෙමෙයි තමයි යන්නේ. දැන් කුරුණෑගල ලොකු ගල තියෙන්නේ. ඒකුඩ අර පිළිමේ තියෙන්නේ. එතන මල් විකුණන එක්කෙනා කියන්නේ. එතන මල් විකුණන කොල්ලා කියනවා. ටීවී මේ Facebook එක ලෝකෙට යන්නේ. ලංකාවේ උන් දැක්කද මන් දන්නේ නැහැ. ලෝකේ මන් දැක්කේ ප්‍රංශේ මේ ඉතාලියේදී. මල් විකුණන එක කියනවා
ඉරිදට මෙන්න මේ ගල උඩට ආවොත් ඉරිදට වයඹ පළාතෙම ඉන්න කොල්ල කෙල්ලෝ ටික බලා ගන්න පුළුවන්. ඇයි වයඹ පළාතේ ටියුෂන් වැඩිපුරම තියෙන්නේ කුරුණෑගල. ටවුමේ. ගල්ගමුවේ ඉඳලා ඊට පස්සේ ඔය ඉබ්බගමුවේ ඉඳලා මැල්සිරිපුරේ ඉඳලා අම්මලා බත් එකක් අදලා දෙනවා. තවල්ට කන්න පුතේ ඉගෙන ගන්න. අපි විඳින දුක උඹලා විඳින්න එපා. කරාබු උගස් තියලා හරි මන් දෙන්නම්. බස් එකට. අපි විඳින කට්ට උඹලා කන්න එපා ඉගෙන ගනිලා. ඉතින් මුන් එනවා ටියුෂන්. කොහෙද යන්නේ ටියුෂන්ද? නෑ අර කැලේ. ඒකොල්ලා කියනවා මේ ගස් වලට කට තියනවා නම් කියයි කිව්වා. අනාචාරි. කොයිද මේ ඉන්නේ අපි? අම්මට කියන්නේ තාත්තා සමහර ට්‍රීවිල් එකෙන් ගෙනල්ලා බස්සලා යන්නේ. ඉගෙන මෙතනදී මේ පඬිවරයා කියන්නේ මොකද අම්මා අපිට ආදරේ වැඩි. මාව මරන්න කෙනෙක් එනවා. මගේ තරහකාරී. ගෙදරට එනකොට මම නෑ. අම්මගෙන් අහනවා කොයිද ගියේ පුතා? අම්මට මං හරියට ඉන්න තැන කියලා කියන ආනේ පුතේ දැන් තමයි ගියේ මේ මග ඇති මේ නසවල් ගෙදරට ගියේ. ඔයාලා මරලයි. ආදරේ වැඩි කමට. එනිසා පෞල් ජීවිතයේ කියන එක මේ අවුරුද්දෙන් දෙකෙන් කඩා කප්පල් කර ගන්න මේ නාකි වෙලා සතුටු වෙන්න ඕන. මං ඔයාගේ අතිනත ගත්තේ මගදී අත ඇරලා යන්න නෙමෙයි. ඒකනේ ඊශ්වර දෙවියන් අඹනකොට දෙකට බෙදලා අඹන්නේ. එක පැත්තක් ගෑණියෙක් එක පැත්තේ පිරිමියෙක්. දෙන්න එක වෙන්න ඕන. රාස් නෑ. බොරුව කියන්නත් හොඳ නෑ. එක බොරුවක් කිව්වොත් නෝනට ආයි ඉවරයි. දැන් එක මිනිහෙක් ටිකක් බොරු කියලා ඉතින් නෝනා කිව්වා තම්සේ ඔෆිස් ගියාම මම කෝල් කරනවා. හරිද? කෝල් කළාම තම්සේ අර ඔෆිස් එකේ මේස උඩ තියෙන වීදුරු බෝලයක්. පත්තරේ මුඩට යනකොට ඔය තියෙන තම්සේ ෆෝන් එක කිට්ටු කරලා බෝලේ ටිකක් කරකවනවා. කටං කිව්වම හරි. මම දන්නවා ඔෆිස් එකේ. දැන් මිනිහට කිසි කේස් එකක් නැහැ. ගෑණි කෝල් කරපු ගම කටං ගන්නවා වීදුරු උඩනේ. දවසක් ගෑණි ගියා ඔෆිස් එකට. පුටුවේ මිනිහක් නැහැ, මේස උඩ බෝලෙත් නැහැ. ඌ බෝලේ සාක්කුවේ දාගෙන යනවා. කෝල් එක ආපු ගමන් කටං. පුළුවන්ද ගෙනියන්න? සැකේ කියන්නේ පින්වත්නි පිට කිපුණට සමානයි. පිට කිපිච්ච ලෙඩාගේ කටට මීපැණි දැම්මත් තිත්තයි. බොරුව කියලා දැම්ම නෝනාගේ බොරුවක් කවුනාම මිනිහා යන්නේ ඇඟිලා බලනවා. ඇඟෙනවා. යනවා වාගේ කියලා කොහේ හරි ඇඟිලා ඉන්න. ඔය සැකේ පටන් ගත්ත මේමයි. ඔය යාළුවා අතර උනා සැකේ තමයි පළවෙනි කාරණා. විශ්වාස පරමාඥාති. උඹ මට විශ්වාසයි. ඒකනේ මේ පවුල කියන්නේ. දැන් බලන්න නිකන් අපි මේම ගමු. අපේ මුළු ශරීරෙම අපේ අම්මා තාත්තා අත ගාපුවා. අපේ අම්මයි තාත්තයි තමයි මේ ඔක්කොම ඇදුවේ. අම්මගේ අත් දෙකෙන් මේ මුළු ශරීරේ සරු ආහංගේ මත ගෑවා. තාත්තත් එමයයි. නමුත් අපි ටිකක් ලොකු වුණාට පස්සේ අපේ ශරීරේ අපි අම්මට පෙන්වන්නේ නැහැ තාත්තට පෙන්වන්නේ නැහැ ලැජ්ජයි. දොස්තරට පෙන්වනවා ලෙඩක් වුණාම. ඒ ඇරෙන්න අපි පෙන්වන්නේ උඹ මට විශ්වාසයි. එහෙම පෙන්නලානේ සමහරු පින්තූරු අරගෙන දාලා මේ රටේ වෙන මෝඩකම්. නිර්වත ෆොටෝ අරන් කී දෙනෙක් මැරුණද? කොච්චර මැරුණද? පවුල් විනාශ වුණා. වීලුවටවත් තමන්ගේ නෝනාගේ නිර්වත ෆොටෝ ගන්න යන්න හොඳ නැහැ. මගේ නෝනානේ. මම මොකටද යාගේ නිර්වත ෆොටෝ ගන්න? මේ ගොන්නවද කරනවා. මගේ ස්වාමියා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා යකෙක් වෙන්නත් එපා, යකින්නියක් වෙන්නත් එපා. දෙයියෙක් වෙන්න බැරි වුණත් කමන්නේ. හොඳ මනුස්ස ධර්ම. හොඳ මනුස්ස ජෝඩුවක්. වෙලා වැඩ කළොත් මෙලවත් ජයගෙන, පරලොවත් ජයගෙන, සසරත් ජයගෙන, කෙලෙසුත් ජයගෙන, මාරයත් ජයගෙන නිවන් දකින්න දක්වා ওই සම්බන්ධ උපකාර වෙනවා. දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතේ වැඩිපුරම සංසාරය ආවේ යසෝදරා. යසෝදරා ප්‍රාර්ථනා කළා
සංසාරේ මට වෙන කිසිම පිරිමියෙක් ඉන්න නොලැබේවා. ඒකනේ වෙස්සන්තරාත්මෙදී සක්කරයා බැලුවා මේ අන්තිම ආත්මේ. දැන් මේ වෙන මිනිහෙකුට දුන්නොත් ඉල්ලපු ගමන්. ඒ නිසා තමයි සක්කරයාම ඇවිල්ලා ඉල්ලුවේ. දුන්නා නෝනව. නෝනා අඬද්දි නෝනා කියනවා මගේ අත අල්ලලා දුන්නේ කවදද? එදා ඉඳලා මං ඔබ වහන්සේ සතු වස්තුවක් දෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන්. ගත්ත සක්කරයක් කිව්වා මං ගිහිල්ලා එනකම් මෙයාව කාටවත් දෙන්න බෑ. දැන් මේක දෙන්න බෑ මගේ නෙමෙයි. මගේ නෙමෙයි. කියවන්න යසෝදරාගේ චරිතය. ලෝකයේම චරිතයක්ම ලිව්වා. පෑන අරගෙන ලියන්න බැරි චරිතය තමයි යසෝදරාගේ චරිතය. ලියවන්න බෑ. ගණීගම සරණංකර නායක ආඳුර ඔක්කොම චරිත ලිව්වා. ඒ ආඳුරන්ගේ ඉල්ලීමක් කළා. යසෝදරාලිය බෑ මෙන්න පිටු 20ක 25ක පොතක් ආවේ බෑ ලියන්න. කාන්තාව අතර අග්‍රයි ශ්‍රේෂ්ඨයි. නැත්තම් බුදු කෙනෙක් බුදු වෙන ආත්මෙදී කසාද බඳින්න ලැබෙනවද? ඒකයි කිව්වේ නිබ්බුතා නූනසා මාතා. ඔබ නිසා අම්මා නිවෙනවා. නිබ්බුතා නූනසෝ පිතා. ඔබ නිසා තාත්තා නිවෙනවා. නිබ්බුතා නූනසා නාරි. ඔබ කාවද බඳින්නේ? ඒ කාන්තාවත් ඔබ නිසා නිවෙනවා. නිබ්බුත පදේ කියන්නේ ඒකට. එහෙමනම් අපේ සම්පත් මාත්මත් අමන්දා නෝනත් අලුත යුග දිවියටපත් වුණා. ඒ දෙන්නත් දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක ජීවත් වෙනවා වගේ. ලස්සන පවුලක් ගත කරන්න දෙන්නටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ඉතින් මගේ ජීවිතේ මේ දැන් තුම්පනෙත් බණක් කිව්වා. මං ඇවිල්ලා තිබුණේ තුම්පනෙට අදම යාවේ. ඉතින් අපේ සංඝ රාජාඳුරන්ගේ ගම මේ ගමේ පාගේ පොළොව පා ගන්නත් පිනක් තියෙන්න ඕන. මේ රටේ සංඝ රාජාඳුරුන්ගේ ගම් පළාතේ ඉතින් දෙහිදෙනිය ඇලඹගොඩ ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති වෑත්තෑව ශ්‍රී ශාස්ත්‍රාලෝක පරිවෙන්පති සමස්ත ලංකා සාමවිනිසුරු සියම්මානිකායේ අපේ මල්වතු මාවිහාරිය විශේෂ කාර්ය මේ කර්මවාගාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය ඇලඹගොඩ කීර්තිසි සුමනසාර අත්තදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ පුංචි නමලා කවුරුත් බණ ඇහුවා. මම ඒ උන්වහන්සේලාට ගැලපෙන්න මේ කිව්වේ මේ දෙන්න ටාකට් කරලා. ඉතින් දෙහිදෙනිය ඇඹලේගොඩ කියන මේ ගම්වාසීන් අවට ගම්වාසී සියලු දෙනාගේ සහභාගීත්වය. බෞද්ධ නාලිකාවක් ගෙන්නගෙන ලෝකෙටම. ඉතින් මේ වාගේ අලුත කසාද බඳින දෙන්නෙක් මේ කියප එක මොකක් හරි තේරුම් අරගෙන ඒ දෙන්නගේ ජීවිතේ සකස් කරගත්තොත් අපේ සම්පත් මාත්මට අමන්දා නෝනට කොච්චර පින්ද. ඒකයි සබ්බ දානං ජිනාති කිව්වේ මා ලොකු දානයක් ලෝකෙටම. ඉතින් මේ බණ අහලා අපිට ටෙලිෆෝන් කරනවා සමහරව ආඳුන්නේ තුම්පනේ බණට ගියානේ. එහෙමයි කියන්නේ. අසවලාගේ බණ ඉතින් අපිට මතක නැහැ. ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ. අපි ඇහුවා ආඳුන්නේ. ඉතින් ඕන්න ධර්ම දානේ ආනිසංසයමයි ලැබෙන්නේ. ඒ නිසා විහාරස්ථානයේ සියලු දෙනාටම සෙත්පතන ගමන් සම්පත් විපුල කුමාර මහත්මයා සහ එම මැතිනිය වන අමන්දා අංශනී ඇතුළු පවුලේ සෑම දෙනා. මියගිය අයගේ නම් සඳහන් කරලා තියෙනවා WG සයිමන් සහ ලයිසාමිය, එන් සිරියා සහ ලයිසාමිය, පීටර් කෝදගොඩ සහ නාලනී ජයවතීමිය, ගුණතිලක සහ ඇලිස් නෝනාමිය, උක්කු අම්මා සහ ඩැනි වීරරත්න ඇතුළු ඔච්චර නෙමෙයි ලක්ෂ ගණන් මැරෙන්න ඇති. ඒ මැරිච්ච සියලුම දෙනා සෝපත් වේවා. මේ කොරෝනා නිසා මැරිච්ච අය සියලුම දෙනාට සසර සැප වේවා, සසර කෙටි වේවා, නිවනින් සැනසේවා කියලයි සම්පත් මහත්මයා ප්‍රාර්ථනා කරන්නේ. සුජීවත්ව වාසය කරන එම් සිරිසේන ඒ වගේම සපුමලි රාජපක්ෂ කොච්චර සතුටු වෙනවද? ඕක සල්ලි දීලා දෙන්න ගන්න බෑ. හරි සතුටින් ඉන්නේ අද. ඒ දෙපළ රේණුකා කෝදගොඩ ලක්ෂ්මන් ගුණතිලක දෙමව්පියෝ දෙපැත්තෙන්ම ඒ සියලු දෙනාටත් යුග දිවියට එළඹී සම්පත් මහත්මයාට සහ අමන්දා ඒ යුවලගේ සහෝදර සහෝදරියන්ට පවුලේ සැමට දෙයිදෙනිය ගම්වාසීමේ ඉන්න ඇතුලේ එළියේ සියලුම දෙනාට සෙත් පතනවා. ඒ වගේම දෙයිදෙනිය අපේ නායකාන්දර විහාරාධිපති අත්තදාසි නායකාන්දර ඇතුළු මේ පොඩි නමල ඇතුළු සංඝ රත්නයට සෙත් පතනවා. දේශකයාණන් වහන්සේට සෙත් පතනවා. දැන් ලෝකෙම වෙලාගෙන ඉන්නවා.
මේ කොරෝනා වසංගතේ කොහේවත් යන්න බෑ. දැන් මේ දවස්වල රට ඇතුලේ යන්නත් බයයි. ඉතින් මේ කොරෝනාට දෙයියෝ දොස්තර ගොල්ලන්ට ආරුඩ වෙලා අලුත් ප්‍රතිකාර බේත් ಜಾති හොයාගෙන මේ ලෝකේ සුවපත් වෙන්න සුවපත් කරන්න දේව ආශිර්වාදය ලැබේවා. ඒ වගේම විශේෂයෙන් අපේ සම්පත් විපුල මහත්මයාටත් අමන්දා නෝනටත් ඒ වගේම දෙපාර්ශ්වයේම සුජීවත් වෙන්න දෙමව්පියෝ හරි සතුටුයි. අපේ බෑනත් හොඳයි, ලේලිත් හොඳයි, පුතත් හොඳයි, දුවත් හොඳයි. පන්සලේ ආම්දුරුත් කියනවා මේ පන්සලම රිපෙයාර් කළා. මෙන්න මේක තමයි සතුට. දැන් මං උනත් දැකලා නැහැ ටෙලිෆෝන් එකෙන් ওই වචනෙටනේ මං වසී උනේ. ඒ කතා කරපු විලාසෙටයි මං බාරගත්තේ. ඒ කතාවේ තිබුණා බොහොම මේ ඇලෙන ගතියක්. ඔය කතා වලින් දැන් මං ඒකනේ ටෙලිෆෝන් මං පාවිච්චි කරන්නෙම නෑ. ෆෝන් එක මගේ ළඟ නෑනේ. ඇයි මේ දැන් ඉන්න ගෑනුවයිට කතා කරන්න තේරෙන්නේ නෑ. ඒක නෝන කෙනේ මට කතා මේ ඔයාට බැරිද මගේ බණට එන්න? ඵලයක් ඔබ බණට. ඔන්න වෙච්ච දේ අපිට. මේ මට ටෙලිෆෝන් අද මිනිහෙක් කතා කළා කවුද මේ අපේ පුංචි අම්මලා ගෙදර බණ දෙනවට පුළුවන්ද දිනේ බලන්න කොහෙද කින්ද මන්ද මේ කොහෙද කොහෙද යන්නේ මල්ලි පොල් ඉතින් බණ්ඩ යන්නේ දෙනවද ඒකේ තියෙන්න ඕන ක්‍රමයක් කතාව කරනකොට ඒකේ තියෙන්න ඕනේ අදින ගතිය වැඩේ බැරි වුණත් මොකක් හරි කරලා මං එන්නම් අනිවාර්යෙන් එනවා මේක ඊට කරලා මේට කරලා මම යාට එමෙ කිව්වා අනිවාර්යෙන් මං එන්නම් කියලා අද වැඩ පිරිච්ච දවසක් මාන්සි බැලුවේ නැහැ. ඉතින් මේ එනවා මේක ඉවරේකුත් නැහැ. කොහෙන් ආවද මට මතකක් නැහැ. මං හිතුවා මේ බොහොම ළඟයි කියලා. බැරි නම් මේක බුදුන් මේ වංගු පළවෙනි සැරේ නිසා දන්නේ නැහැ. කොහොම හරි සතුටින් බණ කිව්වා. ඔබ සතුටින් බණ ඇහුවා. එහෙමනම් මේ සියලු පින් මිය ගියත්තන්ට දෙවියන්ට මේ වාඩි වෙලා ඉන්න ඔබට ලක්වැසියන්ට ලෝවැසියන්ට අපි අත්තදාසි නායක ආඳුරත් පොඩි නමලට අපි කාටත් සසර සැපම ලැබේවා විපතක් නොවේවා කොරෝනා දුරු වේවා පාරමී පිරාගෙන අපටත් ඉක්මනින් නිවන් දකින්න ලැබේවා කියලා පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා අනන්ත බුදු ගුණ බලයෙන් දලදා වහන්සේගේ ආනුභාවයෙන් ඔබ සැමට සෙතක්ම වේවා සාන්තියක්ම වේවා අපේ සංඝ රාජ මහෝත්තමයාණන් වහන්සේටත් නිවන් පිණිස මේ පින් පවතිවා කියලා සාදු කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සමතම තෙරුවන් සරණයි.